नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि හින්දතුනි අපි පසුගිය දිනෙහි කතා කළේ ජවන් සිත් පිළිබඳව ජවන කෘත්‍යය ගැන කතා කරත් ඒ ජවන කෘත්‍යයත් ඒ ජවන කෘත්‍යය සිදු කරන සිත් 55ක් බවත් අපි අවස්ථාවේදී දැනගන්න. ඒ කෘත්‍යය ගැන කර කතාව එපමණකින් සෑහෙනවා. ඊළඟට කියන්නට තිබෙන්නේ තදාරම්මන කෘත්‍යය. කෘත්‍ය 14ක් බව අප ඉගෙන ගත්තා. ප්‍රතිසන්ධි, භවංග, ආවජ්ජන, දස්සන, සවන, ගායන, සායන, කුසන, සම්පටිච්ඡන, සන්තීරණ, වොත්තපන, ජවන, තදාරම්මන, චුති. එමයි කෘත්‍ය 14 එන්නේ. එයින් තදාරම්මන කෘත්‍යය කියන්නේ ජවණයෙන් ගත් අරමුණෙහි එල්බගෙන පැවැත් ඒ එල්බගෙන පැවතීම් වශයෙන් කරන කෘත්‍යයයි තදාරම්මන කෘත්‍යය කියන්නේ. ඒ වචනය විග්‍රහ කරන්නේ තං ආරම්මණං තදාරම්මණං. ඒ ජවණයෙන් ගත් අරමුණ තමයි තදාරම්මනේ කීවේ. ඒ අරමුණගෙන හටගන්නා සිතින් කෙරෙන ඒ කෘත්‍යයට කියන්නේ තදාරම්මන කෘත්‍යය. ඒක අපි වඩා හොඳින් දැනගන්නේ චිත්ත වීති පිළිබඳව කතා කරන විට. ඒ රූපවල තිබෙන ආවිෂය සම්බන්ධව දක්වලා ඒ ජවණයට අනතුරුවක් ජවණයට පසුවක් ඒ චක්ෂුරාදී ద్వාරයේහි ගැටුණු ඒ රූප ශබ්දාදී ඒ ආරම්මණයක ආවිෂය තවදුරටත් පවතිනම් අනේ තවදුරටත් පවතින කාලෙහිදී ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා විපාක සිතක් තමයි ඒ තදාරම්මන කෘත්‍යය සිදු කරන්නේ. එහෙනම් මේ තදාරම්මන කෘත්‍යය සිදු කරන සිත් තිබෙනවා 11ක්. 11ක් සිත් තදාරම්මන කෘත්‍යය සිදු කරන්නේ. එතකොට ජවණයට අනතුරුයි ඒ කෘත්‍යය සිදුවන්නේ. ජවන කෘත්‍යය ඊළඟට එන්නේ තදාරම්මන කෘත්‍යය. දෙකිත වීතියක ප්‍රස්තාර කරන විට ජවණයට අනතුරුව දක්වනවා තදාරම්මන. ඒ තදාරම්මන චිත්ත වීතිවලදී පෙන්වන්නේ තදාරම්මන කෘත්‍යයෙන් ඇතිවන්නා වූ සිත දෙවරක් උපදිනවායි. ඊට අනතුරුව සිත භවංගයට වැටෙනවා. ඉතින් මෙතෙන්දී අප දැනගන්නට තිබෙන්නේ තදාරම්මන කෘත්‍යය කියන්නේ මක්ද? ඒ කෘත්‍යය සිදු කරමින් ඇතිවන්නා වූ සිත් කෙතෙක්ද කියන එක.
ඒ තදාරම්මන කෘත්‍යයේ කීවේ ජවනීන් ගන්නා අරමුණ ගනිමින් පවත්නා වූ කෘත්‍යය. ඒ අරමුණට තව ඉදිරියට අවශ්‍ය තිබියදී ඒ අරමුණෙහි එල්බගෙන හට ගන්නා වූ විපාක සිතකින් කෙරෙන කෘත්‍යය තමයි තදාරම්මන. නමුත් හැම විපාක සිතක්ම ඒ තදාරම්මන කෘත්‍යය කරන්නේ නැහැ. තදාරම්මන කෘත්‍යය සිදු කරන සිත් තිබෙන්නේ විපාක සිත් තිබෙන්නේ 11. ඒවා තමා මහා විපාක සිත 8ත් සම්තිරණ සිත් 3ක් කියන 11. මහා විපාක සිත් 8යි කීවේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත සසංඛාරික විපාක සිත සෝමනස්ස සහගත ඥාන විපයුක්ත අසංඛාරික විපාක සිත සසංඛාරික විපාක සිත උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත සසංඛාරික විපාක සිත උපේක්ෂා සහගත ඥාන විපයුක්ත අසංඛාරික විපාක සිත සසංඛාරික විපාක සිත. අනේ විපාක සිත 8 සම්තිරණ සිත් 3ක් උපේක්ෂා සහගත සම්තිරණ සිත් 2ක් තිබෙනවා. අප ඉගෙනගෙන තිබෙනවානේ සම්තිරණ කෘත්‍යෙහිදී ඒ උපේක්ෂා සහගත සම්තිරණ සිත් 2ක් සෝමනස්ස සහගත සම්තිරණ සිතක් කියන ඒ සිත් 3න් මේ තදාරම්මන කෘත්‍යයක් සිදු කරන සිත්. දැන් ඒ සම්තිරණ සිත් වලට ඒ කෘත්‍යයක් තිබෙනවා. ඒ කෘත්‍යය කරන්නේ ඒ සුදුසු ස්ථානෙහිදී. අප දන්නවා සිත් හටගන්නේ පිළිවෙලකට. සිත් කිසිදු පිළිවෙලක් නැතිව හටගන්නක් නැහැ. අර සමහර විට කෙනෙකුගේ වැඩ ගැන කියනවා කිසි පිළිවෙලක් නැතිව වැඩ කරනවා කියලා. නමුත් සිත යම් කිසි පිළිවෙලක් ඇතිවයි ඇතිවන්නේ. සිත ඇතිවීම පිළිබඳ පිළිවෙලක් තිබෙනවා. ඒ පිළිවෙල තමයි මේ චිත්ත නියාමයෙන් දක්වන්නේ. ඒ චිත්ත නියාමයට අනුව තමයි ඒ චිත්ත වීති දක්වා තිබෙන්නේ. ඒකට චිත්ත වීති කියන්නේ යම් කිසි අරමුණක එල්බගෙන හට ගන්නා සිත් පේලියකට. අනේ සිත් පේලියේ ඇතිවන්නා වූ ඒ සිත් ඒ සිතට අයත් කෘත්‍ය ඒ චිත්ත වීතිෙහිදී සිදු කරමිනුයි හට ගන්න. අන්න ඒ කෘත්‍යයන් තමයි මේ අප කතා කර. කෘත්‍යයන් ගැනයි අපි කතා කරන්නේ. එදින් කෙනෙකුගේ සිත, ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට භවයක් ගැන කතා කරනවා නම් ඒ භවයෙහි මුලින්ම ඇතිවන සිතින් කෙරෙන කෘත්‍යයක් තිබෙනවා. ඒ සිත තමයි අපි පටිසන්ධි කෘත්‍යය කියලා ඉගෙන ගන්න. ඒ පටිසන්ධි කෘත්‍යය කියන එක චිත්තක්ෂණයක කාලයක් තුලදී සිදුවෙන කෘත්‍යයක්. ඊට පසු ඒ සිතෙන් කෙරෙන්නේ ප්‍රතිසන්ධි කෘත්‍යය නෙවෙයි. ඊට පසු ඒ සිත නැවත නැවතත් උපදින. ඒ නැවත නැවතත් උපදින ඒ සිතෙන් කෙරෙන කෘත්‍යය තමයි භවාංග කෘත්‍යය කියලා අපි ඉගෙන ගන්නවා. යම් සිතක් පටිසන්ධිසිත වුණා නම් ඒ සිතම තමයි නැවත නැවත ඉපදීම් වශයෙන් ඒ භවයේ පවත්නා කාලය තුලදී භවාංග සිත වශයෙන් හටගන්නවා. එතකොට ඒ සිතෙන් පටිසන්ධි කෘත්‍යය සිදු කරනවා, ඊළඟට භවාංග කෘත්‍යය සිදු කරනවා. ඒ භවාංග කෘත්‍යය සිදු කරමින් සිත් හටගෙන යන කල්හි තමා වෙනත් අරමුණක එල්බගෙන සිත් හට ගන්නට පටන් ගන්නවා. ඒ අවස්ථාවවලදී අනේ එහෙම අරමුණක එල්බගෙන සිත් හට ගන්නට නම් ඒ අරමුණ සිතට ලබා දෙන නැත්නම් සිතින් ඒ අරමුණ ගන්නට හැකි වෙන පරිදි සිත් ඒ පැත්තට හරවන සිතක් උපදින්නට ඕන. ඒ සිත තමයි අපි ආවර්ජන සිත කියන නාමයෙන් ඉගෙන ගන්නවා. ඒ අරමුණ ගැටෙන්නේ පංචද්වාරයන් අතුරෙන් යම්කිසි ద్వාරයක නම් ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා ඒ අරමුණට හැරී හටගන්නා සිත පංචද්වාරා වජ්ජන සිත. ඒ මනෝද්වාරෙහි ගැටෙන අරමුණක් ගෙන හටගන්නා අවස්ථාවේදී ඒ මනෝද්වාරෙහි ගැටුණු අරමුණ පළමු කොට මෙනෙහි කරන නැත්නම් ඒ පැත්තට හැරෙන සිතට කියන්නේ මනෝද්වාරා වජ්ජන සිත. දැන් පංචද්වාරයේහි හටගන්නා සිතක් වුණොත් ඒ පංචද්වාරා වජ්ජනයට අනුතුරුව උපදින්නේ ඒ පංචද්වාරා වජ්ජනය හටගත්තේ චක්සුද්වාරයේ නම්
ඒ කියන්නේ චක්සුද්්වාරික පංචද්වාරා වජ්ජන සිතක් වුණා නම් එහෙනම් ඊළඟට ඇතිවන්නා වූ සිත වන්නේ චක්කු විඥාන සිත. ඒ මොකද චක්සුද්්වාරය වන්නේ ප්‍රසාදී ගැටුණු රූපාරම්මණයක එල්බගෙන සිත් හට ගැනීමට දොරටුව වූ බැවිනුයි ඒකට චක්සුද්්වාරය කීවේ. ඒ නිසා ඒ ආවර්ජණයට පස්සේ ඒ අරමුණේ හෙල්බගෙන හට ගන්නා සිත ඒ රූපය දැකීම වශයෙන් උපදනා වූ සිත. ඒකට තමයි චක්කු විඥානය කියේ. ඒ සිතෙන් කෙරෙන කෘත්‍යයයි දස්සන කෘත්‍යය කියලා ඉගෙන ගන්න. ඊළඟට ඒ අරමුණ පිළිගන්නා සිතක් උපදිනවා. එයටයි සම්පටිච්ඡන සිතේ කියන්නේ. එයින් කෙරෙන කෘත්‍ය සම්පටිච්ඡන කෘත්‍යය. සම්පටිච්ඡන කෘත්‍යය කියන එකේ තේරුම පිළිගන්නා කෘත්‍යය කියන්නේ. ඊළඟට සම්තීරණ සිතක් උපදිනවා. ඒ සම්තීරණ සිත වශයෙන් උපදිය හැකි සිත් තිබෙනවා තුනක්. අකුසල විපාක උපේක්ෂා සම්තීරණය, කුසල විපාක උපේක්ෂා සම්තීරණය, එහෙම නැත්නම් කුසල විපාක සෝමනස්ස සහගත සම්තීරණ. ඒ සම්තීරණයෙන් විමසන්නාක් මෙන් ඒ අරමුණ විමසීමක් වශයෙන් උපදනා වූ සිතක්. ඊළඟට මේ විමසන කියන්නේ ඒ තීරණය කිරීම වශයෙන් ඊළඟට උපදන්නා වූ සිතට කියන්නේ වොත්තපණී කියලා. ඒ වොත්තපණයෙන් තමයි විමසීම නැත්නම් නිශ්චය කිරීම කරන්නේ. ඒක ක්‍රියාසිතක්. ඒ වොත්තපණ කෘත්‍යය සිදු කරන්නේ පංචද්වාරයේදී මනෝද්වාරා වජ්ජන සිත. මනෝද්වාරා වජ්ජන සිතට කෘත්‍ය දෙකක් තිබෙනවා. මනෝද්වාරයේදී ආවර්ජන කෘත්‍යයත් පංචද්වාරයේදී වොත්තපණ කෘත්‍යයත්. ඔතන පංචද්වාරිකව ඇතිවන්නා වූ මේ මනෝද්වාරා වජ්ජනය වොත්තපණ කෘත්‍යය සිදු කරමිනි උපදින්නේ. ඒ කෘත්‍යය සලකාගෙන ඒ අවස්ථාවේදී ඒ සිතට කියනවා වොත්තපණ සිතේ කියලා. ඊළඟට තමයි ජවන් උපදින්නේ. ඉතින් ඒ පංචද්වාරයේදී වොත්තපණයට අනුතුරුව ජවන් උපදිනවා. මනෝද්වාරයේදී මනෝද්වාරා වජ්ජනයට අනුතුරුව ජවන් උපදිනවා. මනෝද්වාරා වජ්ජන ජවන. ඒ පංචද්වාරයේදී වොත්තපණය ජවන. ඒ ජවන් සිත් වශයෙන් උපදනා වූ සිත් සියල්ලම 55ක් තිබෙනවා. ඒ 55න් පංචද්වාරිකව උපදින්නට පුළුවන් ජවන් සිත් තිබෙන්නේ පංචද්වාරිකව ඉපදී හැකි ජවන් සිත් තිබෙන්නේ කීයද? 29යි. පංචද්වාරික. ඒ 55ම මනෝද්වාරික ජවන් වශයෙන් ලැබෙනවා. ඒ පංචද්වාරය කියන්නේ දැන් චක්සුද්වාරයේ එල්බගෙන චක්සුද්වාරයේ ගැටුණු රූපාරමණයේ එල්බගෙන හට ගන්නා වූ ජවන් විය හැක්කේ ජවන් 29. කාමාවචර ජවන් 29. ඉතින් කාමාවචර ජවන් 29න් අප දන්නවා ඒ එතන තිබෙනවා අකුසල් 12ක් මහා කුසල් 8 හා ක්‍රියාසිත 9. ක්‍රියාසිත 9 කීවේ මහා ක්‍රියා 8ත් හසිතුප්පාද සිත. ඒ ක්‍රියාසිත 9ම උපදින්නේ රහතන් වහන්සේට. ඒ නිසා ප්‍රත්‍යඥ වූ කෙනෙකුට නම් මේ ඉතිරි 20න් යම් කිසිවක් තමයි ඒ අවස්ථාවේදී ජවන කෘත්‍යයෙන් ලැබෙන්නේ. ඒ පංචද්වාරික. ඇසෙහි ගැටුණු රූපය, කනෙහි ගැටුණු ශබ්දය, නැහෙහි ගැටුණු ගන්ධය, දිවෙහි ගැටුණු රසය, කයෙහි ගැටුණු පොට්ටබ්බය. ඒ විදිහට ඒ ద్వාරිකව ලැබෙන ජවනය විය හැක්කේ ඒ 29 අතුරෙන් එකක්. ඒ අවස්ථාවල ජවන කෘත්‍ය. අනිත් 26 මනෝද්වාරිකවමයි ලැබෙන්නේ. ඒවා මනෝද්වාරික ජවන්මයි. එමත් නිසාද ඒවාට කියන්නේ අර්පණා ජවන්. ඒ අර්පණා ජවන් උපදින්නේ භාවනාමය කුසල් වශයෙන්. කුසල් වශයෙන් හෝ ක්‍රියා. ඒ භාවනා කියන එක සාමාන්‍ය තත්වයක දී උපදින සිත් භාවනාමය සිත් නෙවෙයි. භාවනා වශයෙන් භාවනාව දියුණු කොට ඒ භාවනාමය සිතක් හැටියටයි ඒ ජවන් උපදින්නේ. ඒවා තමයි අපි දැනගෙන තිබෙන
රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන ඒ ජවන්. රූපාවචර ජවන් තිබෙනවා 10ක්. කුසල් 5යි ක්‍රියා 5යි. අරූපාවචර ජවන් තිබෙනවා 8ක්. කුසල් 4යි ක්‍රියා 4යි. ලෝකෝත්තර ජවන් තිබෙනවා 8ක්. කුසල් 4යි ඵලසිත 4යි. අනේ සියල්ලම එකතු වුණාම ජවන් 55යි. ඒ නිසා ජවන කෘත්‍යය ගැන කතා කරන විට ඒ කෘත්‍යය සිදු කරමින් උපදනා වූ සිත් වශයෙන් දක්වන්නට තිබෙන්නේ සිත් 55. ඊළඟට තදාරම්මන කෘත්‍යය. දැන් මේ තදාරම්මන කෘත්‍යය හැම විටම අපි ඒවා තදාරම්මන කෘත්‍යය ගැන තව මේ ඒ සිත් පිළිබඳව කතා කරන විට කියනවා ඒ තදාරම්මන සිත්යයි කියන ජවනියට අනතුරුව ඒ කෘත්‍යය සිදු කරමින් උපදනා තදාරම්මන සිත් ලැබෙන්නේ කාම ජවන් වලට පසුවමයි. කාම ජවන් වලට පසුවමයි ඒ තදාරම්මන සිත් ලැබෙන්නේ. කාමාවචර ජවන් අපි කියවනේ 29 කියලා. ඒ කාමාවචර ජවන් 29 අතුරෙන් යම් කිසිවක් ජවන කෘත්‍යයෙන් ඉපදුනාට පසු ඒ තදාරම්මන කෘත්‍යයක් ලැබෙනවා නම් ලැබෙන්නේ ඒ අවස්ථාවකදී ඔය කාම ජවනයන්ට පස්සේ. දැන් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන ඒ ජවනයන්ට අනතුරුව තදාරම්මන ඉපදීමක් නැහැ. ඒවා අපි ඒ විශේෂ කරුණු සුව කතා කරනවා. තදාරම්මන කෘත්‍යයේ හැටියට දැනගන්නට තිබෙන්නේ ඒකයි ජවනයෙන් ගත් අරමුණෙහිම එල්බගෙන හට ගන්නා විපාක සිතකින් කෙරෙන කෘත්‍යයක්. ඒ විපාක සිත වන්නේ අර කියන ලද විපාක සිත 11 අතුරින් යමක්. එතකොට තදාරම්මන කෘත්‍යවත් සිත් කීයද කියලා ඇසුවොත් දිය යුතු පිළිතුර 11යි කියලා. ඊළඟට එන්නේ තදාරම්මන අන්තිමට දක්වන කෘත්‍යය තමයි චුති. චුති කෘත්‍යය කියන්නේ දැන් එතකොට ප්‍රතිසන්දියත් සිතක කෘත්‍යයක්. චුතියත් සිතකින් කෙරෙන කෘත්‍යයක්. චුති කියන්නේ චවනතා. චුති කියන්නේ ගිලිහීම. ඒ භවයෙන් චුත වීම. චුතිය. එතකොට ඒ මොකක්ද ඒක? ඉතින් අපි තේරෙන භාෂාවෙන් කියනවා නම් කියන්නට තියෙන මරණය. චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාල ක්‍රියා කන්ධානං භේදෝ කලේබරස්ස නික්ඛේපෝ එහෙම දක්වන්නේ. ඒ චුතිය. ඒකට චුති ප්‍රතිසන්දි චුති. දැන් ඒ දෙකනේ ප්‍රතිසන්දිය කියන්නේ යම් කිසි භවයක පහළ වීම. චුති කියන්නේ ඒ භවයෙන් ගිලිහීම. ඒ දෙකම සිදුවන්නේ අවස්ථා දෙකකදී එකම සිතකි. එකම සිතේ කීවේ ප්‍රතිසන්දිය ලැබුණේ යම් කිසි කර්මයක විපාක වශයෙන්. යම් කිසි කර්මයක විපාකයක් තමයි ප්‍රතිසන්දි කෘත්‍යයෙන් උපන් ඒ සිත. දැන් අපි අප පිළිබඳව කතා කරනවා නම් මීට పూర్ව භවයේ මරණය සිදු වූ අවස්ථාවේදී ඒ මරණයට කලින් මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මයක් නිසා තමයි මේ ප්‍රතිසන්දිය ලැබුණේ. ඉතින් මේ ප්‍රතිසන්දිය ලැබුවාට පසු ජීවත් වෙනවා. යන්නේ මේ ස්කන්ධ පරම්පරාව පැවතගෙන යනවා. ඉතින් මේ පැවතගෙන යාමේදී මේ ලබාගත් ඒ ස්කන්ධ සම්තතිය සිනෙන්නට නොදී පවත්වාගෙන යාමට උපකාරකව පවත්නේ කුමක්ද? භවාංග වශයෙන් උපදනා ඒ විපාක සිතයි. ඒ විපාක සිත භවාංග වශයෙන් ඊළඟට ඇති වෙනවා. ඒ භවාංග සිතම මේ භවයෙන් ගිලිහීමේදී
චුතිසිත හැටියට උපදී. පහළ වෙන ඇති වෙන. එතකොට එක සිතක් අපි වඩාත් පැහැදිලි වෙන්නට කියනවා නම් කෙනෙකුගේ ප්‍රතිසන්දි සිත වූයේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික විපාක සිත නම් එතනත්තා ජීවත් වන කාලය තුලදී ඔහුට ඇයට භවාංග සිත වශයෙන් උපදින්නේද ඒ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික විපාක සිත. එසේ ජීවත්ව සිට යම් කිසි දවසකදී මොහොතකදී ඒ තැනැත්තා මේ ජීවිතය අත්හරිනවා. යන්නේ ඔහුගේ මරණය සිදුවේ නම් ඒ මරණය සිදුවන අවස්ථාවේදී මේ භවයෙන් චුත වීම වශයෙන් ගිලිහීම් වශයෙන් උපදනා වූ සිත වන්නේද ඒ භවාංග වශයෙන් පැවතගෙන ගිය සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික විපාක සිත. ඒ නිසා තේරුම් ගන්නට ඕනේ කුමක්ද? එක සත්වයකගේ එක භවයක් තුලදී ප්‍රතිසන්දි භවාංග චුති කියන මේ කෘත්‍ය තුන සිදු කරන්නේ එක සිතකින්මයි. එකම සිතක් අවස්ථා වශයෙන් අවස්ථා තුනකදී ප්‍රතිසන්දි අවස්ථාව, භවංග අවස්ථාව, චුති අවස්ථාවයි කියලා ඒ සිත් අවස්ථාවලදී ඒ සිතම ඒ කෘත්‍යයෙන් උපදින. එතකොට චුති කියන්නේ ඒ භවයෙන් ගිලිහීම. චවනතා ගිලිහෙන බව. චුතවන බව. මරණ. දැන් කෙනෙකුගේ මරණය කියන එක මේ කයයි සිතයි දෙකම පවත්නා ලෝකයක කයේ මරණයයි සිතේ මරණයයි කියන දෙකම එකවර සිදුවන. මේ කය කියන්නේ කය පිළිබඳව තිබෙනවා කර්මජ රූපකයා කොටස. කර්මයේ නිසා හටගත්. ඒවා ප්‍රතිසන්දියේදී ප්‍රතිසන්දි සිත හා පෙරපසු නොවි එයින් සමහරක් ඔය ගබ්බසෙය්‍යක සත්වයන්ට මව කුසක ප්‍රතිසන්දි ගන්නා සත්වයන්ට ඇති වෙනවා. ඕපපාතික සංසේදජ කියන සත්වයන්ට නම් ඒ කර්මජ රූප සියල්ලම එකවරක් පහළ වෙනවා. ඒ කර්මජ රූපවල තිබෙන ඒ ජීවත් කරවන ස්වභාවය තමයි ජීවිතේන්ද්‍රිය රූපේ කියන්නේ. ඒ ජීවිතේන්ද්‍රිය රූපයත් නැවත නැවත ඇති වෙන නැති වෙන ස්වභාවයක් වශයෙන් කර්මජ රූප ඇසුරු කර්මජ රූපත් සමගම උපදිනවා කලාපව. අන්න ඒ ජීවිතේන්ද්‍රිය රූපය හා අනිකුත් කර්මජ රූප මේ චුතිසිත ඇතිව නිරුද්ධ වන විටම ඒවාත් නිරුද්ධ වෙනවා. ඒ නිසා කෙනෙකුගේ චුති කියන සිත හටගෙන නැතිවීමත් සමගම ඒතනත්තාගේ ශරීරය පිළිබඳව පැවති ඒ ජීවිතේන්ද්‍රිය රූපය හා අනිකුත් කර්මජ රූප කියන ඒවා ඉතිරිවන්නේ නැහැ. ඒවා අර චුතියත් සමගම නිරුද්ධ වෙනවා. ඉතින් එහෙම අවස්ථාවකදී තමයි අපේ ධර්මෙහි උගන්වන පරිදි ඒ තනත්තාගේ මරණය සිදු වුණයි කියන්නේ. ඒක වෛද්‍ය මතානුකූලව මේ තනත්තා මැරිලයි කියන එක ඇතම් විටක බෞද්ධ ඉගැන්වීමේ හැටියට තවම නොමරුණු අවස්ථාවකදී කරන ප්‍රකාශයක් වන්නටත් පුළුවන්. ඒක ඒ නිසා තමයි සමහරු කියන්නේ මැරිලා ටයිමක් 50යි. ක්ලිනිකල් ඩෙත් කියලා සමහර විටක කියනවා. ඈ අලුතෙන් රිසර්ච් කරලා දිනවා. අරකට බෙල්ල දක්වා වෙල් කරාම 20 seconds consciousness නෑ. ඉතින් ඒක තමයි මේ ජීවිතේන්ද්‍රිය කියන එකයි මේ සිතයි කියන මෙය
බොහොම සම්බන්ධයක් ඇති දෙයක්. සිතේ තිබෙනවා ජීවිතේන්ද්‍රය. ඒකට කියන්නේ නාම ජීවිතේන්ද්‍රය. කයේ පවත්නා ජීවිතේන්ද්‍රයට කියන්නේ රූප ජීවිතේන්ද්‍රය. ඒ රූප ජීවිතේන්ද්‍රය නාම ජීවිතේන්ද්‍රය කියන මේ දෙකින් රූප ජීවිතේන්ද්‍රයෙහි පරම්පරා වශයෙන් එකකට අනුතුරු එකක් වශයෙන් දිගටම පැවැත්ගෙන යාමක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒ කර්මජ රූපත් සමග ජීවිතේන්ද්‍රිය හටගෙන ඊට අයත් ආයු කාලය වෙන චිත්තක්ෂණ 17ක් පැවතේ නැති වෙනවා. ඉතින් ඒ අතරතුරේදී උපදනා වූ කර්මජ රූපවලත් ඒ ජීවිතේන්ද්‍රිය රූපය පවතින. ඉතින් එහෙම ජීවිතේන්ද්‍රිය රූපය ඒ භවයේ තියෙන තාක්කල් පැවතගෙන යනවා. ඒ නිසා ඒ සත්වයා ජීවත් වන කෙනෙක්. ජීවිතයක් පවත්නා කෙනෙක්. නාම ජීවිතේන්ද්‍රියෙන් නිසා වන්නේ කුමක්ද? නැවත නැවත සිත් හට ගන්නවා. ඒ කියන්නේ සිත් කොතෙක් ඇති වෙලා නැති වුණා. ඒ නාම ජීවිතේන්ද්‍රියයි කියන මේ චිත්ත පරම්පරාව ජීවත් කරවන පවත්වන ස්වභාවයක් වූ ඒ නාම ජීවිතේන්ද්‍රිය පවතින නිසා නැවත නැවතත් සිත් හට ගන්නවා. දැන් කොහොම දිගටම පැවතගෙන යන ඒ ජීවිතේන්ද්‍රිය රූපේ වන් චුතියෙහිදී ඒක නැති වෙනවා. චුතියෙහිදී මේ භවයේ පිළිබඳ වූ ජීවිතේන්ද්‍රිය අවසන්. සිත පිළිබඳව කියන්නට බෑ ඒ විදිහේ අවසානය. සිත මේ සිතට අනතුරුව ඊළඟ සිත උපදිනවා. මේ සිතේ උපකාරය ලැබෙන. දැන් ජීවිතේන්ද්‍රිය රූපය මේ භවයෙන් ගිලී වුණාම ඊළඟ භවයෙහි උපදිනවා, පහළ වෙනවා. ඊළඟ භවයක් ඇති වෙනවා. නමුත් ඊළඟ භවයට මේ ජීවිතේන්ද්‍රිය රූපයෙන් ඊළඟ භවයේ ජීවිතේන්ද්‍රිය රූපයට ලැබෙන එහෙම උපකාරයක් නැහැ. නාම ජීවිතේන්ද්‍රියේ තියෙන ඒ උපකාරය. ඒ මොකද සිත ගන්න විට චිත්ත පරම්පරාව එකකට අනුතුරු එකක් වශයෙන් ඒ සම්බන්ධය තිබෙනවා. චුතියට අනුතුරුව පටිසන්ධිය. එතකොට චුතියෙන් තිබෙනවා පටිසන්ධියට උපකාරයක්. ඒ නිසා කියන්නට ඕන ඒ එක භවයක් පිළිබඳව නම් කිව යුතු වෙන්නේ මේ ජීවිතේන්ද්‍රිය රූපය. ඒ වගේම කර්මය නිසා හටගන්නා කර්මජ තේජෝ ධාතුව. සිත කියන මේවා මේ ශරීරයෙන් ගිලිහෙතු. ආයු උස්මාච විඥාන යදා කායං ජහන්ති බං අපවිද්ධෝ තදාස්සේති නිරත්තංව කලින්ගරං. දක්වන්නේ ඒ මරණය. ආයුෂය කියන ජීවිතේන්ද්‍රිය රූපයක් උස්ම යනුවෙන් දැක්වෙන කර්මජ තේජෝ ධාතුවක් විඥානං යනුවෙන් දැක්වෙන ඒ භවාංග චිත්ත පරම්පරාවත් භවාංග සිතක් මේ කයෙන් ගිලිහෙනවා. යදා කායං ජහන්ති. මේ කය ඒ කියන්නේ මේ කියන ලද තුන මේ කය අත්හරිනවා. ජහන්ති කියලා කිව්වේ ඒ තුන මේ ශරීරය අත්හරිනවා. අත්හරිද්ද යදා කායං ජහන්ති. අපවිද්ධෝ තදා සේති. ඒ පහ වූ ඒ ධර්මයන්ගෙන් යුක්ත නැත්නම් ඒ පහ වූ ඒ ධර්ම ඇති මේ ශරීරය නිරත්තංව කලින් වැඩකට නැති දරකඩක් මෙන් ඇද වැටෙනවා සායනය කරනවා කියන්නේ. ඒයින් කියන්නේ මේ ශරීරය වැඩක් ඇති දෙයක් නැත්නම් යවක් කළ හැකි දෙයක්ව පවතින්නේ මේ ශරීරය ඇසුරු කොට පවත්නා වූ සිත නිසා. ඉතින් ඒ සිත මේ ශරීරය ඇසුරු කොට පවතින්නේ ඒ පවතින ඒ සිතෙන් ප්‍රධාන වශයෙන් දක්වන්නට තිබෙන්නේ අර චිත්ත පරම්පරාව වශයෙන් චිත්ත පරම්පරාව නොකඩෙන පරිදි මේ භවය පවත්නා තාක්කල් අන්‍ය සිත් උපදින නූපදින අවස්ථාවලදී පැවතගෙන යන භවංග චිත්ත පරම්පරාව. මේ භවංග චිත්ත පරම්පරාව විපාක සිතක්. මේ භවය ලබා දුන්න කර්මයාගේ විපාක. ඒ විපාකයයි මේ දිගටම නැවත උපදින. ඒ විපාකයේ
චුතියේදී අවසන් වෙනවා. චුතියේදී ඉවරයි. එතකොට මේ භවයේ අවසන්. භවයේ නැවත ඇති වෙන්නේ අලුත් භවයක් තමයි. ඒක මේ භවයේම නෙවෙයි. අලුත් භවය. නමුත් මීට සම්බන්ධය තිබෙනවා. සම්බන්ධය මොකද්ද? මේ භවය වශයෙන් පැවතුණු මේ භවය පිළිබඳව පැවතුණු යම් චිත්ත පරම්පරාවක් සිතක් විනිනා. ඒ සිත හා සම්බන්ධයක් ඊළඟ භවයේ තියෙනවා. ඒ කියන්නේ මේ ත්‍ෘතියට සම්බන්ධයි. මෙතන ත්‍ෘතිය නුනනම් අතන ප්‍රතිසන්දිය වන්නේ නැහැ. ඒ ත්‍ෘතියෙන් ලැබෙන උපකාර ප්‍රතිසන්දියට තිබෙනවා. ඉතින් මේ උපකාර ප්‍රත්‍ය පිළිබඳව කතා කරන විට අප දැනගන්න. අනන්තර සමානන්තර නත්ති විගත අනන්ත රූප නිස්සය ඔය ආදී ඒ ප්‍රත්‍ය ශක්තියින්ගෙන් ලැබෙන උපකාරය ප්‍රතිසන්දි සිතට ලැබෙන. ඉතින් මේ ඔක්කොම කතා කරන්න නෙවෙයි මේ අවස්ථාව. මේ අවස්ථාවේදී අප දැනගත යුතු තිබෙන්නේ ඒ කෘත්‍යයන්. ඒ කෘත්‍යයන් සිදු කරන. ඉතින් අපි ඉගෙන ගත්තා ප්‍රතිසන්දි කෘත්‍යවත් සිත්. ප්‍රතිසන්දි කෘත්‍යය කියන්නේ කුමක්ද? ඒ කෘත්‍යවත් සිත් 19කි. භවාංග කෘත්‍යය කියන්නේ කුමක්ද? ඒ කෘත්‍යයද සිදු කරන්නා වූ සිත් 19යි. ප්‍රතිසන්දි කෘත්‍යය සිදු කරන 19යි. ඊළඟට ආවර්ජන කෘත්‍ය සිදු කරන්නා වූ සිත් 2යි. දස්සන, සවන, ගායන, සායන, කුසන කියන දැකීම, ඇසීම, ආග්‍රහණය කිරීම, රස දැන ගැනීම හා ස්පර්ශ කිරීම කියන ඒ කෘත්‍යයන් සිදු කරන සිත් පිළිවෙලින් මේ කෘත්‍ය සිදු කරන සිත් 2 බැගින් තිබෙනවා. ඒවටයි අපි ද්විපංච විඥාන කියලා, දෙපස් විඥානී කියලා නම් කරන්නේ. ඊළඟට සම්පටිච්ඡන කෘත්‍ය හා ඒ කෘත්‍යවත් සිත් 2යි. සම්තීරණ කෘත්‍ය හා සම්තීරණ කෘත්‍ය සිදු කරන්නා වූ සිත් 3යි. වත්තපන කෘත්‍ය කියන්නේ කුමක්ද? ඒ වත්තපන කෘත්‍ය සිදු කරන්නා වූ සිත් 1යි. ජවන කෘත්‍ය කියන්නේ කුමක්ද? ඒ ජවන කෘත්‍ය සිදු කරන්නා වූ සිත් 55යි. තදාරම්මන කෘත්‍ය කියන්නේ කුමක්ද? තදාරම්මන කෘත්‍ය සිදු කරන්නා වූ සිත් කෙතෙක්ද? ඒ සිත් 11යි. චුති කෘත්‍ය හා චුති කෘත්‍ය සිදු කරන්නා වූ සිත් 19යි. කියන මෙන්න මේ ටික අපි ඉගෙන ගත්තා. ඒ එන්නේ කෘත්‍ය සංග්‍රහය. කෘත්‍ය සංග්‍රහය. ඊළඟට ඒ කෘත්‍ය සංග්‍රහයටම ඇතුළත් කොට තිබෙන කෘත්‍ය ස්ථාන කියලා එකක් එනවා. මා බලාපොරොත්තු වෙනවා කියන්නට චිත්ත වීති පිළිබඳව කතා කරන විට. ඒ විට අපට ලේසි. ඒ මොකද ඒ කෘත්‍ය ස්ථාන දක්වන්නට ඒ චිත්ත වීතිය ප්‍රස්තාර කරන විට ඒ චිත්ත වීතියේ එක තැනක ඒ කෘත්‍යයන් දක්වන්නට පුළුවන්. ප්‍රතිසන්දි කෘත්‍යය සිදුවන්නේ චුතියටත් භවාංගයටත් අතර. ඊළඟට භවාංග කෘත්‍යය සිදුවන්නේ මෙන්න මේ තැන්වල කියලා ඒ චිත්ත වීති ප්‍රස්තාර කරන අවස්ථාවේදී කියා දීම වඩා පහසු වේවි. ඒ අවස්ථාවේදී මම කළු ලෑල්ලකුත් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට එන්නේ මේ කෘත්‍ය සංග්‍රහයට අනුතුරුව ද්වාර සංග්‍රහය. ද්වාර කියන්නේ දොරටු කියන තේරුම. අරමුණු වලට දොරටු වීමත් ඒ අරමුණු ගැන පහළවන්නා වූ සිත් වලට දොරටු වීමත් අපේක්ෂා කොට ඇස කන නැත්නම් චක්කු සෝත ගාන જીවහා කාය මන කියන මේ සයට ద్వාර කියන නම වදාරා තිබෙනවා. ద్వාර කියන වචනයත් එකතු කොට ඒ එක එකක් නම් කරන්නේ චක්කුද්්වාර, සෝතද්්වාර, ඝානද්්වාර, જીවහාද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියන. එයින් චක්කුද්්වාරය කියන්නේ ඇසට.
චක්කු ප්‍රසාදයමයි චක්කු ద్వාර කියන්නේ. සෝත ප්‍රසාදයේ සෝත ద్వාරය. ගාහන ප්‍රසාදයයි ගාහන ద్వාරය කියන්නේ. જીවහා ප්‍රසාදයයි જીවහා ద్వාරය කියන්නේ. කාය ප්‍රසාදයයි කාය ద్వාරය කියන්නේ. ඒ දැකීමට උපකාරක ඇස. ඇසීමට උපකාරක කන. ආග්‍රහණය කිරීමට උපකාරක නැහැය. රස දැන ගැනීමට උපකාරක දිව. පොට්ටබ්බයන් දැන ගැනීමට උපකාරක කය. ඒවයි මේ ద్వාර නාමයෙන් දක්වා තිබෙන්නේ චක්කු ద్వාර, සෝත ద్వාර, ගාහන ద్వාර, જીවහා ద్వාර, කාය ద్వාර. මනෝ ద్వාරය කියන්නේ මනෝ ద్వාරං පන භවංගන්ති පෞච්චති. යා අභිධර්මාර්ථ සංග්‍රහයෙහිම එනවා මනෝ ద్వාරය නා භවංගං භවාංග සිතයයි කියනු ලැබේ. ඒ කියන්නේ භවාංග සිතම තමා මනෝ ద్వාරය වන්නේ. මනෝ ద్వාරය වන්නේ. දැන් ඇසෙහි ගැටෙන රූපය ඇසෙහි පමණක් නොවේ ගැටෙනවායි කියා දක්වන්නේ. ඒ ඇසෙහි ගැටෙන මොහොතේදීම පෙරපසු නොවි භවාංග සම්තතිෙහි ගැටෙන. ඒ තවත් විදිහකින් කියනවා නම් මේ මනෝ ద్వාරය කියන ඒ දොරටුව නැත්නම් ඇස, කන, දිව, නැහැය, ශරීරය කියන මේවා දොරටු වන්නට පුළුවන් කමක් නැහැ. ඒ මොකද සිත් ඇතිවීමට ප්‍රධාන කාරණය ඇසම නොවේ, කන නොවේ, නැහැය නොවේ, දිව නොවේ, ශරීරයක් නොවේ. සිත් ඇතිවීමට ප්‍රධාන කරුණේ කියා දක්වන්නට තිබෙන්නේ සිතමයි. නැත්නම් නොසින්ද පැවතගෙන යන චිත්ත පරම්පරාව. ඒ චිත්ත පරම්පරාවක් නැත්නම් ඇසෙන් වැඩක් නැහැ. සිත තමා ඒ ඇස වැඩක් ඇති දෙයක් වීමට හේතු වන්නේ. ඒ චක්සු ద్వාරය ద్వාරයක් වන්නේ මනෝ ద్వාරයයි කියන එක පවත්නා කෙනෙකුට මිසක මනෝ ద్వාරයෙන් මනෝ ద్వාරයක් නැති ලෝක సంతානයක චක්සු ద్వාරයක් කියලා එකක් ලැබෙන්නේ නැහැ. එනිසා මනෝ ద్వාරයයි ප්‍රධාන එක. ඒ මනෝ ద్వාරය වශයෙන් ගන්නෙ භවාංග. හැබැයි තවත් විදිහකින් ගැඹුරුව සලකන විට හිතන්නට පුළුවන් ඒ සිතත් මනෝ ద్వාර කියලා. එක එක සිතක් නත්. ඒක ටිකක් ගැඹුරු කරුණක්. අපි සාමාන්‍යයෙන් දැනගනිමු. මනෝ ద్వාරය කියන්නේ භවාංගයට. මත් නිසාද භවාංගයට ඒ හුදු භවාංගයේම මනෝ ద్వාරය නෙවෙයි. මනෝ ద్వාරික සිත් ඇතිවීමට දැන් භවාංග සිත ద్వාරික සිතක් නෙවෙයි. ద్వාර ගැන කතා කරන විට අපි ඒකත් දැනගන්නවා. ద్వාරිකයි කියන්නේ ద్వාරයක හටගන්නා සිත. තවත් විදිහකින් කියනවා නම් යම්කිසි අරමුණක් යම්කිසි ద్వාරයක ගැටීම නිසා යම් සිතක් හටගන්නේ නම් ඒ සිත ద్వාරික සිතක්. ඇසෙහි රූපය ගැටීම නිසා ඒ රූපයෙහි එල්බගත් සිත් ඇති වේ නම් ඒ සිත් ඒ චක්සු ద్వාරික සිත්. ඒ වගේමයි ශබ්දයක් කනෙහි ගැටෙනු විට ඒ ශබ්දෙහි එල්බගෙන හටගන්නා වූ ඒ ඇසීම පිළිගැනීම ආදි වශයෙන් පවත්නා ඒ සිත් සෝතද්වාරික සිත්. ඒ විදිහට ගාහනද්වාරික, જીවහාද්වාරික, කායද්වාරික. මනෝද්වාරික සිතේ කියන්නේ මේ දොරටු පහ හැර මනෝද්වාරයටම යොමු වුණු අරමුණු වල එල්බගෙන හටගන්නා සිත්වලට. දැන් මනෝද්වාරය කියන්නේ භවාංගය නම්
මනෝද්වාරික සිත් හටගන්නේ මනෝද්වාරා වජ්ජනෙහි පටන්. ඒ නිසා මනෝද්වාරය කියලා කියන්නේ ආවර්ජනය සහිත වූ භවාංගය කියලා. ඒ කියන්නේ මනෝද්වාරා වජ්ජනයක් නොවන්නට ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා මනෝද්වාරික සිත් ඇති වෙන්නට බෑ. ඒ මනෝද්වාරා වජ්ජනය ඇතිවීම නිසා ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා මනෝද්වාරික සිත් හටගන්නවා. ඒ නිසා කියනවා සාවජ්ජනං භවංගං මනෝද්වාරන්ති උච්චති. ආවර්ජන සහිත. එහෙම නැත්නම් භවාංග සිතම පමණක් ගතහොත් ඒ භවාංග සිත කියන්නේ ඒක ద్వාරික සිතක් නෙවෙයි. භවාංග සිත චක්සුද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, જીවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික කියන ඒ ద్వාරික සිතක් නෙවෙයි. ඒ සිතට කියන්නේ ద్వාර විමුක්ත සිතක්. එහෙම ద్వාර විමුක්ත සිත් තිබෙනවා. පටිසන්ධි කෘත්‍යය සිදු කරන සිත, භවාංග කෘත්‍යය සිදු කරන සිත, චුති කෘත්‍යය සිදු කරන සිත කියන ඒ කෘත්‍යයන් සිදු කරන සිත් ద్వාර විමුක්ත සිත්. ඒ ద్వාරයකට ඇතුළත්. දැන් භවාංග සිත අපට උපදිනවා. ඒ භවාංග සිත ඉපදගෙන යනවා. නැවත නැවත උපදිනවා. ඊළඟට අපට යම්කිසි අරමුණක එල්බගෙන සිත් හටගන්නවා. යම්කිසි අපි කියමු රූපාරම්මණය. ඒ රූපාරම්මණයක එල්බගෙන සිත් හේලියක් හටගෙන ඊළඟට සිත නැවත භවාංගයට වැටෙනවා. ඒ සිත භවාංගයට වැටෙන විට මේ වීතියේදී ගත් අරමුණෙහි එල්බගෙන නෙවෙයි භවාංග සිත හටගන්නේ. වීතියට ලැබුණේ අලුත් අරමුණ. ඒ අලුත් අරමුණෙහි එල්බගෙන සිත් වේලියක් ගියාට පස්සේ සිත නැවත භවාංග වෙනවයි කියන්නේ ඒ භවාංග සිතෙන් ගෙන ගත්තේ යම් අරමුණක් නම් මුල සිටම ඒ අරමුණ ගනිමින් භවාංග සිත උපදිනවා. ඒ භවාංග සිත උපදින්නට ආවර්ජනයක උපකාරයක් ඕනේ නැහැ. ආවර්ජනයක් වුමනා කරන්නේ නැහැ. සිත භවාංගයට වැටෙනවා. භවාංගයට වැටෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ භවාංග සිතේ අරමුණ ගනිමින් මේ සිත උපදිනවා. භවාංග සිතේ අරමුණුත් අපි සාමාන්‍යයෙන් දැනගෙන තිබෙනවා කතා කරන අවස්ථාවලදී අර කර්ම නිමිති ගති නිමිති කියන මේ තුන අතුරෙන් යම් කිසිවක් එක්කෙනෙකුගේ භවාංග සිතෙහි අර ඒ කියන්නේ පටිසන්ධි සිතේ අරමුණම තමයි ඒ භවයේ භවාංග සිතේ අරමුණ ඒ භවයේ චුති සිතේ අරමුණ එකම සිතක් නම් අවස්ථා තුනකදී උපදින්නේ ඒ සිතේ අරමුණ වන්නේ පටිසන්ධි සිතේ අරමුණ වන්නේ භවාංග සිතේ අරමුණ වන්නේ චුති සිතේ අරමුණ වන්නේ එක අරමුණ. දැන් අපි ඉස්සෙල්ලා නිදර්ශනයට ගත්තා කෙනෙකුගේ ප්‍රතිසන්ධි සිත වූයේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත නම්. ඔහුගේ භවාංග සිත වන්නේ ඔහුගේ චුති සිත වන්නේ ඒ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික විපාක සිතයි කියලා. හොඳයි ඒ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිතින් අරමුණු කලේ ඒ තැනැත්තා ඒ పూర్ව භවයේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි යම් කර්මයක් වී නම් ඒ කර්මයම නම් අරමුණ වූයේ එවිට ප්‍රතිසන්ධි සිතේ අරමුණ ඒ කර්මය භවාංග සිතේ අරමුණ ඒ කර්මය චුති සිතේ අරමුණත් ඒ කර්මය කර්ම නිමිත්ත නම් අරමුණ වූයේ ප්‍රතිසන්ධි සිතේ අරමුණ වන්නේ ඒ කර්ම නිමිත්ත භවාංග සිතේ අරමුණ වන්නේ ඒ කර්ම නිමිත්ත චුති සිතේ අරමුණ වන්නේ ඒ කර්ම නිමිත්ත. එහෙම නැත්නම් ඒතනත්තාට මේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මය නිසා ඒ නිමිත්ත වශයෙන් ලැබුණු මරණාසන්නයේදී ලැබෙන ඒ නිමිත්ත වශයෙන් ලැබුණේ අරමුණ වශයෙන් ගති නිමිත්ත නම් ඔහු මේ මැරි එතරින් චුත වී උපදින්නේ යම් භවයක නම් මේ භවයේ උපන් කෙනෙකු පිළිබඳව නම් මේ භවයේ උපදින්නේ මේ භවයේ උපදින බවට නිමිත්ත වූ ඒ ගති නිමිත්ත නම් ඔහුට ලැබුණේ ඒ අවස්ථාවේදී ප්‍රතිසන්ධි සිතේ ආරමුණ වන්නේ ඒ ගති නිමිත්ත භවාංග සිතේ ආරමුණ වන්නේද ඒ ගති නිමිත්ත මේ භවයේ චුති සිතේ ආරමුණ වන්නේද ඒ ගති නිමිත්ත
ඒ නිසා ඒ භවාංග සිතේ අරමුණ ඒ ගති නිමිත්තේයි හෝ එහෙම නැත්නම් ඒ කර්ම නිමිත්තේයි හෝ එහෙම නැත්නම් ඒ කර්මයේයි හෝ එල්බගෙන ඒ භවාංග සිතට ඇතිවීමට උපකාරයක් ඕන කරන්නේ නැහැ වෙන සිතක. වෙන සිතක කියන්නේ ආවර්ජනයක උපකාරයක් ඕන කරන්නේ නැහැ. යම් සිතක් යම් අරමුණක් ගන්නෙ ආවර්ජනයක උපකාරයකින් නම් ඒක ద్వාරික සිතක් වෙනවා. ඒ නිසා දැන් චක්කු විඥානය චක්සුද්්වාරික සිතක්. සෝත විඥානය සෝතද්්වාරික සිතක්. ගාහන විඥානය ගාහනද්්වාරික සිතක්. ජීවහා විඥානය ජීවහද්්වාරික සිතක්. කාය විඥානය කායද්්වාරික සිතක්. ඉතින් චක්සුද්්වාරික සිතක් වූ චක්කු විඥානයට පස්සේ උපදනා වූ සම්පටිච්ඡන සිත ඒ අවස්ථාවේදී නම් චක්සුද්්වාරික සිතක්. එහෙම නැත්නම් ශබ්දාරම්මණයක් දැනගනිමින් උපන් සෝත විඥාණයට අනුතුරුව නම් ඒ සම්පටිච්ඡනය උපදින්නේ ඒ සෝතද්්වාරික සිතක් වෙනවා ඒ අවස්ථාවේ. අනේ මේ විදිහට ඒ සුදුසු පරිදි ගන්නට ඕන. නමුත් කොයි වේලාවක හෝ එහෙම සිත් ඇති වෙලා භවාංගයට සිත වැටෙන විට ඒ කියන්නේ ඒ චිත්ත වීතිය නවතිනවා. ඒ කියන්නේ චිත්ත වීතිය අවසන් වෙනවා. චිත්ත වීතිය අවසන් වන්නේ භවාංග සිත ඇතිවීම. භවාංග සිත ඇතිවන්නේ සමහර විටක තදාරම්මණයට පස්සේ. සමහර විටක ජවණයට පස්සේ. සමහර චිත්ත වීති වලදී වොත්තපණයට පස්සේ. එහෙම අවස්ථාවලදී ඒ භවාංග සිතේ අරමුණ ගැනීම කියන්නේ මේ මෙතෙක් ගෙන තිබුණු අරමුණට වෙනස් අරමුණක් භවාංග සිතේ අරමුණ. ඒ අරමුණ ගන්නට භවාංග සිතට වෙන කොයි සිතකවත් උපකාරයක් ඕන කරන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ ප්‍රතිසන්දි වශයෙන් උපදනා වූ සිත භවාංග වශයෙන් පැවතගෙන යනා වූ සිත අන්තිමේදී ඒ භවයේ චුතිසිත වශයෙන් උපදනා වූ ඒ චුති කෘත්‍ය සිදු කරමින් උපදනා සිත කියන මේ සිත් ద్వාරය විමුක්ත සිත් කියලා කියනවා. ద్వාරයකට ඇතුළත් නොවන සිත්. ඒවා චක්සුද්්වාරිකවත් නේ, ద్వාරික, සෝතද්්වාරික, ගාහනද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික නෙවෙයි. දැන් මරණාසන්න චිත්ත වීති දක්වන විට ඒ මරණාසන්න චිත්ත වීති තිබෙනවා චක්සුද්්වාරික මරණාසන්න චිත්ත වීති, සෝතද්්වාරික, ගාහනද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික. ඒ චිත්ත වීතිය එහෙම වුණාට ඒ චිත්ත වීතිය ප්‍රස්තාර කරන විට අපි දක්වනවා. චුතියක් දක්වනවා. මරණාසන්නේ මරණය සිදුවන අවස්ථාව දැක්වීම සඳහා චුතිය. එනමුත් මේ චුතිය ద్వාර විමුක්ත සිත. ඒ චුතියට අනුතුරුව ප්‍රතිසන්දියක් ලැබෙනවා. ඒ ප්‍රතිසන්දිය ద్వාර විමුක්ත සිත. ඒ ප්‍රතිසන්දියට පස්සේ භවාංග ලැබෙනවා. ඒ භවාංග ద్వාර විමුක්ත සිත. නමුත් ඊට පස්සේ ආවර්ජනීය ලැබෙනවා. ඒ ආවර්ජනීය ద్వාරික සිත. ඒක මනෝද්වාරාවච්ච. ජවනීය ලැබෙනවා. ద్వාරික සිත. එතන ලැබෙන්නේ මනෝද්වාරික ජවන්. අනේ විදිහට. ඒක තේරුම් ගන්නට ඕනේ. ద్వාරය හා ద్వාරික සිත් කියන එක. එතකොට චක්සුද්්වාරයේ කීවේ චක්සු ප්‍රසාදයමයි චක්සුද්්වාරය වන්නේ මොනවටද? ඒ චක්සුද්්වාරයේ ගැටෙන රූපාරම්මණයන්ට ප්‍රධාන වශයෙන් නම් ඒ රූපාරම්මණයන්හි එල්බගෙන හට ගන්නා සිත් වලට අපි නිදර්ශනයකට ගන්නවා නම් කෙනෙක් තමාගේ ඇස් දෙක වසාගෙන ඉන්නේ. ඒ වසාගෙන ඉන්න කාලය තුලදී ඔහුට චක්සුද්්වාරික සිත් උපදින්නේ නැහැ. චක්සුද්්වාරික රූපාරම්මණය දැකීම, පිළිගැනීම, තීරණය කිරීම, ව්‍යවස්ථාපන කිරීම, එහි ජවන් වශයෙන් ඇලීම හෝ ගැටීම එහෙම සිත් උපදින්නේ නැහැ. චක්සුද්්වාර. පුළුවන්කම තිබේ නම් ශබ්ද ඇසීමත් වළක්වා ගන්නට කන් වලට මොන හරි ඔබාගෙන සෝතද්්වාරික සිත් උපදින්නේ නැහැ. ගාහනද්්වාරික දිවට ඉතින් ජීවහද්්වාරික සිත් උපදින්නේ දිවෙහි ගැටෙන දේවල් නිසානේ රස. කයින් නම් මේ ඒව ගැටෙන අවස්ථාවේ දවාඩ වෙලා ඉඳද්දි ගැටෙනවනේ.
ඒ නිසා මේ කායද්්වාරික සිත් එහෙම ලේසි නෑ නවත්වා ගන්නට. මනෝද්්වාරයේ එහෙම නෙවෙයි. නිරන්තරයෙන්ම වාගේ වෙන වෙන ద్వාරික සිත් නූපදන අවස්ථාවල මේ මනෝද්්වාරික සිත් උපදින. චක්සුද්්වාරයෙන් අරමුණු ගත්තා. ඒ ගත් අරමුණ පිළිබඳව වඩාත් විමසිලිමත් වන ඇලෙන ගැටෙන ඒ සිත් උපදින්නේද මනෝද්්වාරිකව. මනෝද්්වාරික සිත්. ඒ මනෝද්්වාරය තමයි බොහෝම සිත් මනෝද්්වාරයේ නිසාම තමයි අනිද්්වාරික සිත් උපදින්නට හේතුව පවතින්නේ. ඒ වගේම අනිද්්වාරික සිත් වලට වඩා ලැබෙන්නේ මනෝද්්වාරික සිත්. ඉතින් චක්සුද්්වාරික සිත් ගණන් වශයෙන් දක්වනවා 46ක් විතර. මොනවාද ඒ? පංචද්වාරා වජ්ජන සිත, චක්කු විඥාන සිත් 2, සම්පටිච්ඡන සිත් 2, සම්තීරණ සිත් 3, වක්තපන සිත, ජවන් සිත් 29, තදාරම්මන සිත් 11න් සම්තීරණ 3 කලින් ගත් නිසා නැවත ගන්නේ නැතිව ඒවා 8 දක්වනවා. 11යි ගන්නට තිබෙන්නේ. 11ක් තිබෙනවා තදාරම්මන කෘත්‍යවත් සිත්. අර සම්තීරණ තදාරම්මන කෘත්‍යයෙන් උපදින සිත් 3. ඒ 3 කලින් සම්තීරණ කෘත්‍යයට ඇතුළත් කොට අරගෙන තිබෙන නිසා මෙතන දක්වන්න මෙතන 8ක් ගන්න. 11න් 3ක් අඩු කරලා. එතකොට කීයද? හරි නේද ගන්න? ඈ? අන්න ඒ විදිහට ඒ චක්සුද්්වාරික සිත් සෝතද්්වාරිකවත් ලැබෙන්නේ 46යි. 46යි චක්සුද්්වාරික සිත් වලින් වෙනස් කරන්නට තිබෙන්නේ චක්කු විඥාන සිත් 2. ඒ වෙනුවට සෝත විඥාන සිත් 2 අරගන්න. ගහනද්්වාරයේ පිළිබඳව කරන්නට තිබෙන්නේ ඒ වෙනස ගහන විඥාන සිත් 2 දැක්වීම. ජීවහා ද්වාරික සිත් වලටත් ඒ 46 ගන්නේ ජීවහා විඥාන සිත් 2ත් සමග. එතකොට 46 වෙන්නේ අනිත් විඥානයන් වෙනුවට. කායද්්වාරික සිත් 46ක්. එහෙම ඒ 46 ඒ ద్వාරය පංචද්වාරය පිළිබඳව දක්වනවා. එයින් 42ක්ම ඒ සියල්ලටම 44ක් නේ 44ක් ඒ හැම ద్వාරයකටම පොදුයි නේ හැම ద్వාරයකටම පොදුයි ඒ 44ක් සිත්. දෙකයි ඒ ద్వාරයේහි ලැබෙන සිත් වලින් වෙනස්වා. එහෙම මුල් 46ට ඊට පසුව කියන ලද ద్వාර 4න් ඇතුළු කරන්නට තිබෙන්නේ සිත් කීයද? 8යි. ඒ කිව්වේ මුලදී දක්වන්නේ චක්සුද්්වාරික සිත් 46යි. පසුව ඊළඟට දක්වන්නේ සෝතද්්වාරික සිත් 46යි. ඒ 46යි කිව්වේ පංචද්වාරා වජ්ජනය ඉස්සලත් ගත්ත මේ දැනුත් ගන්න. ඊළඟට චක්කු විඥාන සිත් 2 වෙනුවට සෝත විඥාන සිත් 2යි ගන්න. සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන, ජවන, තදාරණ ඒවා පිළිබඳ වෙනසක් නැහැ. ඒ නිසා අර මුල් 46ට අනිත් ద్వාරවලට විශේෂ වූ ඒ සිත් 2 බැගින් ගත්තම ద్వාර 4ට සිත් 8යි. සෝත විඥාන සිත් 2, ගාහන විඥාන සිත් 2, ජීවහා විඥාන සිත් 2, කාය විඥාන සිත් 2. ඒ 8 46ට එකතු කළාම ලැබෙනවා 54ක්. ඒ 54 තමයි කාමාවචර සිත් 54 කියන්නේ. ඒ 54 කාමාවචර සිත් 54. එහෙමනම් මොනවද එතන තිබෙන්නේ? අප ඉගෙන ගත්ත සිත් පිළිවෙලින් දක්වනවා නම් අකුසල් සිත් 12, අහේතුක සිත් 18, කාම සෝභන සිත් 24. ඒ ටිකයි.
ඒ 54යි ඕ පංචද්වාරිකව ලැබෙන්නේ. එතකොට කාමාවචර සීමාව ඉක්මවන්නේ නැහැ. චක්සුද්්වාරය, සෝතද්්වාරය, ගානද්්වාරය, ජීවහාද්්වාරය, කායද්්වාරය. ඒ කාමාවචර භූමියට ඇතුළත් ඒ කාම සිත් පමණයි ඒ ద్వාරවල ලැබෙන්නේ. කාමාවචර සිත් පමණයි. කිසිදු ධ්‍යාන සිතක් චක්සුද්්වාරිකව ලැබෙන්නේ නැහැ. සෝතද්්වාරිකව, ගානද්්වාරික. නේ? ඒ කිසිදු අර්පණාසිත. අර්පණා කියන ඒ අර්පණා ජවන් වශයෙන් ලැබෙන අර්පණා ඒවා ලැබෙන්නේ නැහැ මෙහෙම. එතකොට මේ අර්පණා ජවන් කියන 26ම මනෝද්වාරික වල මනෝද්වාරික ద్వාර විමුක්තයි. එතකොට චක්සුද්්වාරික සිත් 46යි, සෝතද්්වාරික 46යි, ගානද්්වාරික 46යි, ජීවහාද්්වාරික 46යි, කායද්්වාරික 46යි. ඒ ඔක්කොම එකතු වුණාම ගත්තේ නැවත නොගෙන ගණන් කළාම ලැබෙන්නේ 54යි. ඒ කාමාවචර සිත් 54. ඊළඟට මනෝද්වාරික සිත් කීයද? මනෝද්වාරික සිත් අහුලන්නේ මනෝද්වාරා වජ්ජනෙහි පටන් මනෝද්වාරා වජ්ජන පංච පඤ්ඤාස ජවන ඒකාදස තදාරම්මන කියන මේවායි මනෝද්වාරික සිත් වශයෙන් ගන්න. එතකොට මනෝද්වාරා වජ්ජනය එකයි, ජවන් 55. එතකොට 56යි, තදාරම්මන 11 67යි. ඒ තමයි මනෝද්වාරික සිත්. තේරුණානේ? ඒ මනෝද්වාරික සිත්. දැන් මේ සිත් වල තිබෙනවා ඒකද්වාරික චිත්තානි පංච චද්වාරිකානිච චද්වාරික විමුක්තානි විමුක්තානිච සබ්බතා. එහෙම එනවා. ඒකද්වාරික සිත්, පංචද්වාරික සිත්, චද්වාරික සිත්, ඒකද්වාරික චිත්තානි පංච චද්වාරිකානිච. ඊළඟට චද්වාරික විමුක්තානි, වරක චද්වාරිකද වෙන, ద్వාර විමුක්තද වෙන තවත් සිත් වෙනවා ඒකාන්තයෙන්ම ద్వාර විමුක්ත. චද්වාරික විමුක්තානි විමුක්තානිච සබ්බතා. සම්පූර්ණයෙන්ම ద్వාර වලින් මිදුණු සිත්, ద్వාර වලට ඇතුළත් නෙවන සිත්. දැන් අපි චක්කු විඥාන සිත් දෙක මේ කියන ලද බෙදීමෙන් කොයි ගොඩටද ඇතුළත් කරන්නේ? චක්කු විඥාන සිත් දෙක ඒකද්වාරික චිත්තානි කියන කොටට. චක්සුද්වාරික සිත් ඇතිවන්නේ එක ద్వාරයකනේ. චක්කු විඥාන සිත්. චක්කු විඥාන සිත් චක්සුද්වාරිකවයි ලැබෙන්නේ. වෙන විදිහකට ලැබෙන්නේ නැහැ. සෝත ద్వාරෙහි ලැබෙන්නේ නැහනේ චක්කු විඥාන. ගානද්වාරේ, ජීවහාද්වාරේ, කායද්වාරේ, මනෝද්වාරේ නැහැ. ඒ නිසා ඒවා එක ద్వාරයකමයි ලැබෙන්නේ. ඒ වගේමයි සෝත විඥාන සිත් දෙක, ගාන විඥාන සිත් දෙක, ජීවහා විඥාන සිත් දෙක, කාය විඥාන සිත් දෙක. මේ 10 ලැබෙන්නේ එකම ద్వාරයක. පිළිවෙලින් එකම ద్వාරයක. පංචද්වාරෙහිම ලැබෙන සිත් තිබෙනවා. ඒ මොනවද? පංචද්වාරා වජ්ජන සිත, සම්පටිච්ඡන සිත් දෙක. නේ? පංචද්වාරා වජ්ජන සිත චක්සුද්වාරික චිත්ත වීතියෙහි ලැබෙනවා. චක්සුද්වාරිකවත් ලැබෙනවා. සෝතද්වාරිකව, ගානද්වාරිකව, ජීවහාද්වාරිකව, කායද්වාරිකව. ඒ නිසා එය පංචද්වාරික සිත. ඊළඟට සම්පටිච්ඡන සිද්ද ඒ ద్వාරෙහි ඒ විඥානයේ ඇති වුණාට පසු උපදිනවනේ අරමුණ පිළිගැනීම වශයෙන්. ඒ නිසා ඒ සම්පටිච්ඡන සිත් දෙකනේ තිබෙන්නේ. ඒ සිත් දෙක
පංචද්වාරිකයි. සම්තිරණ සිත අපි කෘත්‍ය වශයෙන්ම බලනවා නම් සම්තිරණ සිත් තුනක් තිබෙනවානේ. ඒ සම්තිරණ සිත් තුන පිළිබඳව අප ඉගෙන ගත්තා. එයින් දෙකක් අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා. නේ? ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ලැබෙනවා. ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ඒවා ලැබෙන විට ద్వාරයකට ඇතුළත් නැහැ. ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ලැබෙන ඒ සිත් භවාංග කෘත්‍යයෙන් ලැබෙනවා, චුති කෘත්‍යයෙන් ලැබෙනවා. ඒ ලැබෙන විට ඒවා ద్వාර විමුක්තයි. සම්තිරණ වශයෙන් ලැබෙන විට ద్వාරිකයි. නේ? සම්තිරණ. ඒ සම්තිරණ කෘත්‍යය නම් තිබෙන්නේ පංචද්වාරයේ. සම්තිරණ කෘත්‍යය තිබෙන්නේ පංචද්වාරෙහිදී. නේ? ඒ මේ සම්පටිච්ඡනයට අනුතුරුව සම්තිරණය ලැබෙනවා පංචද්වාරෙහි. නමුත් මේ සම්තිරණ සිත් වලින් කෙරෙන අර අහේතුක ප්‍රතිසන්දි යුගලය කියන එක ඒ දෙක හැර සෝමනස්ස සම්තිරණයෙන් කෙරෙන තව කෘත්‍යයක් තිබෙනවා. මොකක්ද ඒ සම්තිරණ තදාරම්මන කියන්නේ. ඒ තදාරම්මන කෘත්‍යය සිදු කරන විට තදාරම්මණය ලැබෙනවා ద్వාර 6හිම. ద్వාර 6හිම ලැබෙනවා තදාරම්මණය. සම්තිරණය ලැබෙන්නේ ద్వාර 5. ඒ නිසා ඒක එක අවස්ථාවකදී පංචද්වාරිකයි. නැත්නම් ඒ සිත ගැන කියන්නට තියෙන එක චද්වාරික සිතක් ඒක. චද්වාරික සිතක් ඒ සම්තිරණ සිත. ඒ සෝමනස්ස සම්තිරණ. උපේක්ෂා සහගත සම්තිරණය. උපේක්ෂා සහගත සම්තිරණයට තිබෙනවා කෘත්‍ය 5ක්. ඒ උපේක්ෂා සහගත සම්තිරණ සිත් දෙකට කෘත්‍ය 5ක් තිබෙනවා. පටිසන්ධි භවාංග චුති සම්තිරණ තදාරම්මන. එතකොට පටිසන්ධි භවාංග චුති ద్వාර විමුක්ත කෘත්‍යය. සම්තිරණ කෘත්‍යය පංචද්වාරික කෘත්‍යය. තදාරම්මන කෘත්‍යය ෂඩ්ද්වාරික කෘත්‍යය. ඊළඟට සම්තිරණ වොත්තපන කෘත්‍යය. ඒ වොත්තපනේ කියේ මනෝද්වාරා වජ්ජනය. ඒ මනෝද්වාරා වජ්ජනය සිත වශයෙන් ගත්තා. මනෝද්වාරා වජ්ජනයට කෘත්‍ය දෙකක් තිබෙනවා. මනෝද්වාරයේදී මනෝද්වාරා වජ්ජනී කියන ආවර්ජන කෘත්‍යය. පංචද්වාරයේදී වොත්තපන කෘත්‍යය. ඒ නිසා මනෝද්වාරා වජ්ජන සිත ద్వාර කීයක ලැබෙන සිතක් කියලාද ගන්නෙ? ద్వාර 6ක ෂඩ්ද්වාරික සිත. ద్వාර 6. ඊළඟට ජවන කෘත්‍යය ජවන වල තිබෙනවනේ අර මේ කාම ජවන් ෂඩ්ද්වාරික. කාම ජවන් ෂඩ්ද්වාරිකයි. අර්පණා ජවන් ඒකද්වාරිකයි. ඒවා මනෝද්වාරෙහි පමණයි ඒකද්වාරික. තදාරම්මන ෂඩ්ද්වාරික.